ආයු වැඩේවා, නිදුක් වේවා, නිරෝගී වේවා ඔබ රට සහ මුළු ලෝකයම. ඒකයි ප්‍රාර්ථනාව. අද සිංහල මාස ක්‍රමයක අනුව ගත්තොත් දුරුතු මාසේ පුර තෙලෙස්වක, හෙට තුදුස්වක, අනිද්දා 15වක. ඊට පස්සේ මේ ග්‍රෙගරියානු කැලෙන්ඩරය අනුව ගත්තොත් 2021 අවුරුද්දේ ජනවාරි මාසේ 26 වෙනිදා. ජනවාරි මාසේ 26 වෙනිදා ඔස්ට්‍රේලියාවේ ජාතික දිනය වගේම ඉන්දියාවේ ජාතික දිනය. ජාතික දිනය කියලා කියන්නේ ඉන්දියාව නිදහස ලබනවා 1947 අවුරුද්දේ අගෝස්තු මාසේ 1 වෙනිදා. ඒක තමයි ඉන්දියානුවන්ගේ නිදහස් දවස. ඊට පස්සේ 1950 අවුරුදු 3ක් ඇතුළත ඉන්දියානුවන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග තිබිච්ච පෙකණිවැල කපනවා. ජනරජ ව්‍යවස්ථාවක් හදනවා. ජනරජයක් බවට පත් වෙනවා අවුරුදු 3ක් ඇතුළත. ඒ ජනරජ ව්‍යවස්ථාව සම්මත කරලා ජනරජයක් බවට පත් වෙන්නේ 1950 ජනවාරි මාසේ 26 වෙනිදා. අද වගේ දවසක. ඒ නිසා අද ජනවාරි මාසේ 26 වෙනිදා ඉන්දියානුවන් තමන්ගේ ජාතික දිනය හැටියට සමරනවා. අපි 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා නිදහස ලබනවා. 1972 මැයි මාසේ 22 වෙනිදා ජනරජයක් බවට පත් වෙනවා. හැබැයි අදටත් අපි ජනරජ දිනය පිළිබඳව ඉන්දියානුවන් තමන්ගේ ජනරජ දිනය වෙනුවෙන් දක්වන සැලකිල්ල සහ වැදගත්කම දක්වා තිබෙනවාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. කොහොම වුණත් ඉන්දියානුවන් අද තමන්ගේ ජනරජ දිනය සමරන්නේ අභියෝගයක් මැද්දේ. ඒ තමයි මේ වෙනකොට ඉන්දියාවෙන් 1,6,00,000 1,6,77,710ක් ලොකු ඉලක්කම් වුණාම එකපාරට පැටලෙනවා. 1,6,77,710ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙද්දී තමයි ඔවුන් තමන්ගේ ජාතික නිදහස සමරන්නේ. මරණ 1,53,624ක් වාර්තා වෙන ඉන්දියාවෙන් පමණ. ගත වුණු රාත්‍රියේදී මරණ 116ක් සහ අලුතින් ආසාදිතයන් 9,036ක් වාර්තා වෙනවා. ඔවුන් තමයි ඉන්දියානුවන් තමයි මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන රටවල් ලයිස්තුවේ දෙවන තැනට ඉන්නේ. ලෝකයේ පුරා තත්ත්වය ගත්තොත් අන්න ලෝකයේ පුරා තත්ත්වයට ඉදී අර මම කලින් කියපු ඉලක්කම හරියනවා. ඒ තමයි අපි මෙතෙක් කෝටි 10ට වඩා අඩු ඉලක්කමක් තමයි ලෝකේ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ වාර්තා කරේ. අද උදේ වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අනාවරණය කරනවා 10,51,687ක් කොවිඩ් ආසාදිතයන් ලෝක පුරා වාර්තා වෙනවා. 21,48,358ක් මිය ගිහිල්ලා තිනවා. ඒක තමයි ලෝකේ තත්ත්වය. ලංකාවේ තත්ත්වය කෙබඳු වේද කියලා අපි දැනගන්න පුළුවන්. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ යාවත්කාලින කරපු තොරතුරු තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අධිත් රෝහණ මහතාව සම්බන්ධ කරගන්න. එතුමගෙන් මේ යාවත්කාලින වෙච්ච තොරතුරු පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ජාතික පත්වල ප්‍රධාන සිරස්තලවලට යන සූදානම් ඉන්දියාව ගැන කතා කළා. ඉන්දියාවෙන් නැමැති කිරිබුරුල්ලෙන් වැටෙන කිරිබින්දුවක් තමයි ශ්‍රී ලංකාව කියලා කවුදෝ කියලා තිබුණා. ඉන්දියාව නැමැති කිරිබුරුල්ලෙන් වැටෙන කිරිබින්දුවක් ශ්‍රී ලංකාව කියලා. බුදුදහම ලංකාවට පැමිණීමේ සිට හොඳ සහ නරක බලපෑම් වලට යටත් වෙන්න සිද්ධ වුණා ඉන්දියාවේ මේ මොහොත දක්වාත්. නැගෙනහිර ජැටිය පිළිබඳව කතා බහ ඇති වෙන්නේ ඒ නිසා. පුවත් ගණනාවක්ම වෙනවා. අපි සූදානම් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල මොනවද කියලා මුලින්ම විමසන්න. අපරාධ ගැන ප්‍රවෘත්ති තියෙනවා. අපි කොතනින්ද පටන් ගන්නෙ? අපි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් පටන් ගනිමු. අප අද දවසේදී පත්‍රමේන්තුවේ වැඩ කටයුතු නයනතරංග ගමගේ සහ උදේචී වේකනායකයා වාර්තා කර සිටින්නේ ඉමිතියාස්ගේ නම සම්මතව තිබියදීත් සජබ සභාපති පුටුවට ෆොන්සේකා කියලා අරුණ පුවත්පතේ තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. පත්කිරීම ගැන බහුතරයක විරෝධය එල්ලවී තිබෙන බවත් අරුණ පුවත්පත සඳහන් කරනවා. තීරණය ගත්තේ සජිත් සහ රංජිත්. චම්පිකට කිසිම තනතුරක් නැහැ. සමගි ජනබලවේගයේ සභාපති ධූරයේ හිස්ව තිබුණේ ඉමිතියාස් බාකිර් මාකර් හිටපු අමාත්‍යවරයා පත් කිරීමේ අදහස් ඇතිව සුළු ජාතික නියෝජනයක් සඳහා සභාපති ධූරය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍යයෙන් කරගෙන ආපු සම්මතයම සමගි ජනබලවේගයත් පවත්වාගෙන යාමට නියමිතව තිබුණා. එහෙම වුණත් මේ පත්කිරීම රංජිත් මද්දුම් බණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස කියන මහත්තුරුන්ගේ තීරණයක් මත
සමගි ජනබලවේගයේ සභාපති පුටුවට එමිතියාස් බාකිර් මාකර් මහතාගේ නම යෝජනාව තිබියදීත් සම්මතව තිබියදීත් අවසානයේදී සරත් ෆොන්සේකා මහතා පත් කළාය. මේ පිළිබඳව ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඇතැම් කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් විරෝධය පළ කළ බව අද අරුණ පුවත්පත සඳහන් කරද්දී මව්බිම් පුවත්පතත් ප්‍රධාන පුවත හැටියට මේ කාරණා වාර්තා කරනවා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පළමු රැස්වීම සජිබ නායකයා සජිත්, මහලේකම් රංජිත්, ෆොන්සේකා සභාපති භාණ්ඩාගාරික හර්ෂ, තිස්ස ජාතික සංවිධායක, චම්පික ආරාධිතයෙක් පමණයි. උපසභාපතිවරු 8ක්, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු 6ක්, උපලේකම්වරු ඉන්නවා, නියෝජ්‍ය ලේකම්වරු ඉන්නවා. එහෙම බැලුවහම ඔක්කොම රජවරු, ඔක්කොම වැසියකෝ වගේ හැමෝම තනතුරු වලට පත් වෙලා තියෙනවා. සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පළමු රැස්වීම ඊයේ පැවති අවස්ථාවේදී එම පක්ෂයේ නායක ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා පත් වුණා. පක්ෂයේ මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් පන්තුම්බණ්ඩාර මහතා සහ පක්ෂයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පත් කරනවා. ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් 5 දෙනෙක් පත් වෙලා තිබෙනවා. ඒ අතරේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් පුවත්පත කියන විදිහට 6 දෙනෙක් කියලා කියනවා, 5 දෙනෙක් කියලා කියනවා. කොහොමුණත් රාජිත සේනාරත්න, කුමාරවේල්ගම, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරියල්ල, මිතියාස් බාකිර් මාකර් සහ රවීන්ද්‍ර සමරවීර කියන මහතුරු තමයි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු. ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා පක්ෂයේ භාණ්ඩාගාරික, තිස්ස අතනායක මහත්මයා ජාතික සංවිධායක, උපසභාපතිවරුන් 8 දෙනෙක් පත් කරලා තිනවා. හරීන් ප්‍රනාන්දු, තලතාතු කෝරළ, ගාන්ත කරුණාතිලක, පී හැරිසන්, ජීවසේනසිංහ, චන්ද්‍රානි බණ්ඩාර, දිලිප් වෙදාරච්චි, එච්.එම්. හලීම් යන මහත්මීන්. ඊට පස්සේ මෙහියුම් ප්‍රධාන ලෙස හරීන් ප්‍රනාන්දු මහත්මයා පත් කරලා තිබෙනවා. ඊළඟට මේ කියවගෙන යන නිලධාරි මණ්ඩලය ප්‍රධාන විධායක නිලධාරී ලෙස අජිත් පී පෙරේරා මහත්මයා පත් කරලා තියෙනවා. නියෝජ්‍ය මහලේකම්වරුන් විදියට නලීන් බණ්ඩාර, අශෝක අබේසිංහ, රෝහිණි විජේරත්න මහත්මින් සහ නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් විදියට ජේ.සී. අලවතුල සහ බුද්ධික පතිරණ කියන මහතුරුන් පත් කරලා තිබෙනවා. නිලධාරි මණ්ඩලයේ බොහෝ දෙනෙක් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා තවදුරටත් කියන්න වෙලාව මදි. කොහොමුණත් මෙතනට සහභාගී වෙච්ච පාටිලේ චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ආරාධිතයෙක් විදිහට පමණක් සහභාගී වුණා. ඉදිරියේදී පක්ෂ සමාජිකත්වය ලබා ගන්න සහ යනුව ඉහළ තනතුරක් ලබා දෙන්නට පොරොන්දු වුණු බව ආරංචි මාර්ග පළ කර තිබෙනවා. ඒ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ මහදවල් දෙනෝදාහක් මැද වෙඩි තබා මරා පැන යයි මේ වාර්තා කරන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම සිද්ධි අපි දකිනවා ඉන්දියානු චිත්‍රපටවල දකිනවා. ඊට පස්සේ ලතින් ඇමරිකානු කලාපයේ දකිනවා. කුඩු නිසා මෙහෙම සිදුවීම් සිදු වෙනවා. පාතාලය නිසා මෙහෙම සිදුවීම් සිදු වෙනවා. දකුණු ඇමරිකානු කලාපයේ අපි දකිනවා. හැබැයි මේ අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්වලට වාර්තා කර සිටින්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පානදුර පල්ලිමුල්ල හන්දියේදී ඊයේ පෙරවරුවේ ත්‍රිරෝධ රථයකට කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා කියලා. මේ පිළිබඳ වැඩි විස්තර පුවත්පත්වලින් උපුටා දක්වනවට වඩා නියෝජ්‍ය පොලිස් පුවත්පත සම්බන්ධ කරගත්තයින් පස්සේ විස්තර විමසන්නට පුළුවන්. දෙවෙනි පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ මේකම තමයි. දෙනෝදාහක් බලා සිටියේදී පල්ලිමුල්ලේදී වෙඩි තබා දිහිවරයා මරා ඝාතකයෝ පලා යති. ත්‍රිරෝධ රියන් යද්දී යතුරු පැදියකින් ලුහු බැඳ ඇවිත්. එහෙමයි වාර්තා කර සිටින්නේ. මෙන්න ඡායාරූපත් එක්කම වාර්තා කරනවා. දිනමින ප්‍රධාන සිරස්වලයට යනවා. කාලයක් තිස්සේ පැවතිච්ච ගැටලුවක් නිරාකරණය වෙනවා. ඊයේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ගත තීරණයක් පිළිබඳවයි සඳහන් කර සිටින්නේ. අද දිනමින පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්වලේ හැටියට ධනුෂ්ක ගොඩකුමර වාර්තා කරනවා වතුකම්කරු දෛනික වැටුප 1000ක් කිරීමට කැබිනට් අනුමැතිය කියලා. වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමේ පඩිපාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළාය කියලා. වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණාය කියන සතුටුදායක පුවත. සමහරට මේ පුවත ඇහෙද්දී වතුකරේ රතිඤ්ඤ පාවපත් වෙන්න පුළුවන්. ඒ පුවත වාර්තා කර සිටිනවා අද දිනමින පුවත්පත. ඊළඟට අද පුවත්පතට යනවා. දිනේෂ් සමරකෝන් සහ චමිල් රූපසිංහ වාර්තා කරනවා ජාතික පුවත්පත් බොහොමයක මුල් පිටුවේ හැබැයි අනුසිරස්වල හැටියට වාර්තා කරපු පුවතක් අද පුවත්පත ප්‍රධාන සිරස්වල හැටියට ගෙනෙනවා. කොවිඩ් වැළඳුණු මන්ත්‍රීන් ගණන 6ක් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොවිඩ්. සජබ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ස්වයං නිරෝධානයට හේතුව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහත්මයාත් එක්ක රූපවාහිනී සංවාදයකට සහභාගී වෙච්ච නිසා සජබ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ස්වයං නිරෝධානයට ලක් කර තිබෙන බව වාර්තා කර තිබෙනවා. මෙතනදී ප්‍රශ්නය වෙන්නේ මන්ත්‍රී වසන්තගේ PCR වාර්තාව ලැබී තිබෙන්නේ දින 8කින්. ඒ දවස් 8 ඇතුළත මන්ත්‍රීවරයා සාමාන්‍ය තමන්ගේ රාජකාරී කටයුතු වල නිරත වෙලා තියෙනවා. මොකද මන්ත්‍රීතුමාට කියලා තියෙන්නේ PCR පොසිටිව් වුණොත් PCR එකෙන් පොසිටිව් වුණොත් කියන්නම් කියලා.
පණිවිඩයක් ආවෙ නැති නිසා ආරංචියක් ආවෙ නැති නිසා ටික දවසක් බලන් ඉඳලා දවස් කිහිපයක් බලන් ඉඳලා മന്ത്രിවරයා තමන්ගේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට පාර්ලිමේන්තුවට ඇවිත් ගිහින් තියෙනවා. ජන හමු පවත්වලා තියෙනවා. මේක තමයි තත්ත්වය. මුලින්ම දායසුරු ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයයි කොවිඩ් ආසාදිතෙක් හැටියට වාර්තා වෙන්නේ. ඊට පස්සේ රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා, ඊට පස්සේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා, පියන් නිශාන්ත අමාත්‍යවරයා මේ විදිහට ගත්තාම අද වෙනකොට മന്ത്രിවරු 6 දෙනෙක් වාර්තා වන බව අද පුවත්පත සඳහන් කර සිටිනවා තමන්ගේ මුල් පුවත හැටියට. අපිට දැන් පුළුවන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. ආයුබෝවන් සුබ උදෑසනක් නියෝජ්‍ය පොලිස්පතිතුමනි. ආයුබෝවන් සුබ උදෑසනක්. ඔව්, නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් කාරණා කිහිපයක් ප්‍රධාන වශයෙන් දැනගන්නට පුළුවන්. එකක් තමයි කොවිඩ් සම්බන්ධ යාවත් කාලීන තොරතුරු. දෙවැනි එක තමයි නියෝජ්‍ය පොලිස්පතිතුමනි අද ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කරනවා. දිනෝදාහක් බලා සිටියේදී පල්ලි මුල්ලේදී බෙදිතබා දිහිවරයා මරා දමයි කියලා. කුමක්ද මේ සිද්ධිය? මේ සිද්ධිය සම්බන්ධ යාවත් කාලීන වන තොරතුරු මොනවද කියලා ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමතියි. දැන් ඇත්තටම මේ වෙනකොට ලංකාවේ පොලිස් වසම් හැටියට එකම පොලිස් වසමක්වත් හුදෙකලා කරලා නැහැ. ඒ කියන්නේ පොලිස් බල ප්‍රදේශ හැටියට හුදෙකලා කිරීම තිබිලා අවසාන වශයෙන් කාතප්පුඩි තමයි තිබුණේ. ඒකත් අපි ඉවත් කරලා තියෙනවා. දැනට තියෙන්නේ යම් පොලිස් බල ප්‍රදේශවල කුඩා ප්‍රදේශ හැටියට සමහර විට ග්‍රාම සේවක වසමක් නැත්නම් ග්‍රාම සේවක වසම් කීපයක් වීදියක් මේ ආකාරයට තමයි. කෙසේ වෙතත් මීට අමතරව විශේෂයෙන්ම මේ දිනවල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා බස්නාහිර පළාත තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන කර්මාන්ත ශාලා වෙළඳසැල් මේ නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරනවාද කියලා සොයා බැලීම් මෙහෙයුමක්. මේ මෙහෙයුම ඊයේ ක්‍රියාත්මක වෙලා බස්නාහිර පළාතේ ආයතන 909ක් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මෙයින් 88ක් ආයතන 821ක් ඒ නියෝග පිළිපදිමින් කටයුතු කරලා තියෙනවා. 88ක් එහෙම කටයුතු කරලා නැහැ. ඉතින් ඒ අයට විරුද්ධව ඒ ආයතනවල හිමිකරුවන් නැත්නම් පරිපාලකයින්ට විරුද්ධව නඩු පවරනවා. දැන් අපි ඉල්ලා සිටින්නේ හැම ආයතනයකම ඇතුළු වෙන ස්ථානයේ අත්හොද ගන්න තැනක්, උෂ්ණත්වය පරීක්ෂා කිරීම, මුඛාවරණ පැළඳීම, ඇතුළත දුරස්ථභාවය මේවා තියෙන පරිදි එන යන අයගේ ලයිස්තු මේවා කටයුතු කරන්න ඕනේ. ඒවා දිගටම පරීක්ෂා කරමින් සිටිනවා. මීට අමතරව විශේෂයෙන්ම මේ බස් රථ රියදුරන් පොදු ප්‍රවාහන සේවාවල අය විශේෂයෙන්ම පාසල් ප්‍රවාහන සේවාවල රියදුරන් පරීක්ෂාවට ලක් කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. බස්නාහිර පළාත් තුළ මේ දින කිහිපයක් ඇතුළත දහසක් පමණ පරීක්ෂාවට ලක් කරලා 3 දෙනෙක් අඳුනගට තියෙනවා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයෝ බවට. ඉතින් මේ ආකාරයට මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන මෙහෙයුම් ජනතාවගේ සහාය ඒ සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඔව්, සමහරවිට නියෝජ්‍ය පොලිස්පතිතුමනි බාධා කරනවා දැන් පාසල් සිසුන් අතරින් කොවිඩ් ආසාදිත දරුවන් වාර්තා වෙනවා. මේකත් එක්කම දැන් ඔය කියන සෞඛ්‍ය මාර්ගෝපදේශ පාසල් මට්ටමේ ක්‍රියාත්මක වෙනවද සහ සමහරට පාසල් ආශ්‍රිතව යම් කලහකාරී තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩ තියෙනවද? මේ පිළිබඳව ඔබතුමාලා අවධානයෙන් ඉන්නේ? ඔව්, ඇත්තටම දැන් අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි පාසල් මට්ටමින් මේ කටයුතු ගැන හොයලා බලන්නේ. නිරන්තරයෙන්ම අපි ඒ පාසලට පිටින් තියෙන, ඒ කියන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ ඒ අනිකුත් අවස්ථාවලදී තමයි කටයුතු කරන්නේ. නමුත් අවශ්‍ය අවස්ථාවලදී විශේෂ ප්‍රජා පොලිස් නිලධාරීන් විසින් සෞඛ්‍ය බලධාරීන් එක්ක පාසල් වලටත් ගිහිල්ලා ඒ අවශ්‍ය උපදෙස් පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ වගේම මේ සඳහා සහාය වීම කරනවා. නමුත් අපිට වාර්තා වෙලා තියෙන විදිහට අධ්‍යාපන නිලධාරීන් අවශ්‍ය කටයුතු අරගෙන තියෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කරනවා. නමුත් අවශ්‍ය අවස්ථාවලදී අපිත් ඒ සඳහා මැදිහත් වෙලා ක්‍රියා කරනවා. ඔව්, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් විවිධ ස්ථානවල සිදුවන පොළ ආදී ඒ කියන්නේ මහජන ගැවසීම් සිදුවන අවස්ථාවලදී කොහොමද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් ඉදිරියේදී සැලසුම් කරලා තිබෙන්නේ සහ මේ වෙනකොට ඔබතුමා තොරතුරු කිහිපයක් වාර්තා කළා බස් රථ රියදුරන් සම්බන්ධ එවැනි සැලසුම කොයි වගේද? ඔව්, අතරම දැන් මේ බස්නාහිර පළාත් තමයි විශේෂයෙන්ම වැඩිපුරම සිදු කරන්නේ. පළවෙනි එක තමයි ওই සතිපොළ, මාළු වෙළඳ මධ්‍යස්ථානයේ එළවලු මේ වගේ ආශ්‍රිතව ඉන්න සේවකයෝ සම්බන්ධව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම. දෙවෙනි එක තමයි කොළඹෙන් පිටත් වෙන දුර ගමන් සේවා බස් රථවල මගින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කිරීම. ඊළඟට පොදු ස්ථාන විශේෂයෙන්ම දැන් ගාලු මුවදොර, පිටකොටුව, දුම්රිය පොළ මේ වගේ ආසන්නව ඉන්න අය අහඹු ලෙස තෝරාගෙන මහ ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කිරීම. මේක තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. මේ මෙහෙයුම් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේවා කරන්නේ
ජනතාවගේ යහපතට ඒ නිසා ප්‍රතිරෝධය පෑමකින් තොරව ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස. ඔව් ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් බ්‍රහස්පතින්දා පෝය නිවාඩු වෙනවා සමහරු සිකුරාදත් නිවාඩුවක් දාලා කොළඹින් බැහැරට යන්න හිතාවි. ඒ වගේම අනුරාධපුර ප්‍රදේශිනුත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා කියලා අපිට අද ජාතික පුවත්පත් සඳහන් කරනවා. මේ තත්ත්වයත් එක්ක ඔබතුමා පොදුවේ දෙන උපදෙස මොකක්ද ජනතාවට? ඔව් ජනතාවට අපි දෙන්නේ දැන් හැම වෙලාවෙම රජය පැත්තෙන් ගන්න තියෙන බොහෝ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉතින් මේ රෝගය එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම රෝගය හදාගන්නේ නැතුව රෝගය සංකාටවත් පතුරවන්නේ නැතුව. ඉතින් එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕනේ. අපි එකිනෙකාට දොස් කියලා එහෙම නැත්නම් එකිනෙකාට බැනගෙන වැඩක් නැහැ. අපි ඒ සිරිත් අනුගමනය කරන්නේ නැතුව ඒවා සිරිත් අනුගමනය කරලා ඒ සිරිත් තව අයටත් අනුගමනය කරන්න උපදෙස් දුන්නොත් අපිට පුළුවන් වෙයි මේ රෝගේ පාලනය කරන්න. ඉතින් එහෙම නැත්නම් හැමෝටම මේ රෝගේ විජිතින් බවට පත් වෙන්න වෙනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් විශේෂයෙන්ම සති අන්තය වෙනකොට දැන් බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා මේ දවස් හතරෙම බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී පිටවන අය සම්බන්ධයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔව් එයින් අදහස් වෙන්නේ ඔබ එහෙම කොළඹින් පිට බස්නාහිර පළාතෙන් බැහැරට යන්න අදහස් කරනවා නම් වඩාත්ම සුදුසුයි මේ අවදානම් අවස්ථාවේදී අපි තවදුරටත් සුරක්ෂිතව බස්නාහිර පළාත තුළ රැඳී සිටින එක. නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඊළඟට අවධානය යොමු කරන්න කැමති අර ජාතික පුවත්පත් වාර්තා කරන පල්ලිමුල්ල ප්‍රදේශයේ සිදුවෙච්ච ඝාතන සිදුවීම සැකකරුවන් හඳුනාගෙන තිබෙනවද? මොකක්ද මේ ඝාතනයට හේතුව කියලා හඳුනාගෙන තිබෙනවද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔයාතරම මේ සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ සමග කණ්ඩායම් තුනක් දැනට විමර්ශනය කරනවා. මේ ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වීඩියෝ දර්ශන ඒ වගේම තාක්ෂණික සහ විද්‍යාත්මක සාක්ෂි වලින් මීට අදාළ සැකකරුවන් පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශන කරගෙන යනවා. මම හිතන විශ්වාස කරන විදිහට තවත් දිනයක් දෙකක් ඇතුළත පැය කිහිපයක් ඇතුළත අපිට පුළුවන් වෙයි මීට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා. ඔව්. ඒ වගේම ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා මේ ඝාතනයට ලක් වුණු පුද්ගලයාට කිසිදු චෝදනාවක් නැහැ. හැබැයි ඔහුත් එක්ක ත්‍රිරෝද රථයේ ගමන් කරපු පුද්ගලයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ චෝදනා තියෙනවා කියලා ඒ වාර්තා වෙන කරුණු සනාථ කරන්න පුළුවන්ද ඔබතුමාට? ඔය අතරම දැන් මේ සම්බන්ධ විමර්ශනය අපි තාම කරගෙන යනවා. මම හිතන්නේ අද හවස් වෙනකොට අපිට පුළුවන් වෙයි තවත් තොරතුරු ලබා ගන්න. ඒ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව අපි සම්පූර්ණ මේ ගැන ජනතාවට ඒ වගේම මාධ්‍යට ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි. පූර්ණ වශයෙන්ම මේ මියගිය පුද්ගලයා ඒ වගේ මේ ත්‍රිරෝදතේ ගමන් කරපු අනෙක් පුද්ගලයා ඔවුන්ගේ වටපිටාව පසුබිම පිළිබඳ සියලු කාරණා. ඔව් අපිට මතකයි පහුගිය සිකුරාදා මංකොල්ලයක් සිදු වුණා. ඊට පස්සේ දවස් කිහිපයක් ඇතුළත මේ මංකොල්ලේ සුළුමුළු හොයාගන්නට පොලිසිය සමත් වුණා. ඒ වගේම මේ ඝාතනයේ සුළුමුළේ ඉතා ඉක්මනින් හොයාගන්නට පුළුවන් වෙයි කියලා තවත් කාරණයක් අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ජාතික පුවත්පත් බොහොමයක තිබුණා. නාකොටික් සමග කුඩු ජාවාරම් කර රටපැන්න උදාර සම්පත් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තු කියලා අධිකරණය තමයි මේ වරෙන්තුව නිකුත් කරන්නේ. ඉදිරි පියවර කුමක්ද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඇත්තටම දැන් අපේ මේ මැද පෙරදිග රටවල් වල ඒ වගේම ලංකාවෙන් පිටත ඉන්න මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෝ 12ක් විතර අපි අඳුරගෙන තියෙනවා. මේ අය අත්අඩංගුවට ගැනීමට නම් වෙන රටක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම රතු නිවේදනයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. වරෙන්තුවක් ලබා ගැනීමෙන් අනතුරුව ඒක ප්‍රංශයේ ලියොන් නුවර පිහිටි අන්තර්ජාතික පොලිස් මූලස්ථානයට නැත්නම් ඉන්ටර්පෝල් හෙඩ්ක්වාටර්ස් එකට දැනුම් දීලා රතු නිවේදනයක් අවශ්‍යයි. ඒ රතු නිවේදනය අනුව තමයි ඒ පුද්ගලයෝ ඒ රටේ පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ඉන්පසුව උදාර්පණ ක්‍රමවේදයන් යටතේ ලංකාවට ගෙනීම සිදු කරන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. ඉදිරියේදී ඒ අවශ්‍ය කටයුතු තානාපති මට්ටමින් ඒ වගේම අන්තර්ජාතික පොලිසිය සහයෝගය ඇතුව සිදු කරනු ලබනවා. ඔව් කවුද මේ උදාර සම්පත් කියලා ප්‍රශ්නිකුත් නැගෙන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් නම් කීපයක් තියෙනවා. අපිට 12 දිනක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ අයගෙන් එකෙක් තමයි මේ විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ඒ වගේම සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් අතරින් එකෙක් හැටියට තමයි හඳුනාගෙන.
හොඳයි. සූතිය නියෝජ්‍ය පොලිස්පතිතුමනි උදේ පාන්දර වැඩිද මන් දෙන්නේ නැහැ පත්තරවල තියෙන සීලුම කාරණා පිළිබඳව ඔබතුමාගෙන් විමසන්නට කොමුණත් ඔබතුමා දක්ෂ නීතිඥයෙක් සහ තොරතුරු දැන ගැනීමට අපිට තියෙන හිමිකම ඔබතුමා හැම විටම ආරක්ෂා කරන බොහොම ස්තුතියි මේ තොරතුරු කීවාට. අපිට විශේෂයෙන්ම අවධාරණය කරන්න තියෙන කාරණාව තමයි මේ ඉදිරි දීර්ඝ සතියන්තයක් යෙදෙනවා. එතනදී බස්නාහිර පළාත ආවරණය පළාත් සීමාව ආවරණය වෙන විදිහට ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කිරීමට නියමිතයි. කියන්නේ වඩා හොඳයි කරදර වෙන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවා නම්. අපි සූදානම් මව්බිම් පුවත්පතට අවධානය යොමු කරන මව්බිම් පුවත්පතේදී හමුදාපතේ ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා කරන ප්‍රකාශයක් උපුටා දක්වනවා මව්බිම් පුවත්පතේ ධනංජන රාජපක්ෂ COVID-19 එන්නත් කරන මධ්‍යස්ථාන සියල්ල සූදානම් කියලා යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත මුල් පිටුවේ සඳහන් කරනවා. ඒ අනුව COVID-19 වෛරසය සඳහා වූ එන්නත හෙට දිනේදී ශ්‍රී ලංකාවට ගෙන්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. එසේ ගෙන්වා ගැනීමෙන් පසුව එන්නත්කරණය දක්වා වූ සියලුම සැලසුම් මේ වන විට සකස් කොට අවසන් බව COVID වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා කියලා සඳහන් කරනවා. විශේෂයෙන්ම ඊයේ උදේ පත්තර මේන්තුවේදීත් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහත්මයා මේ කාරණාව අවධාරණය කළා. ජටිතල පහසුකම් සියල්ල සම්පූර්ණ කරලා තියෙන්නේ. මේ එන්නත ඉන්දියාවේ සිට කටනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ගෙනීමෙන් අනතුරුව එන්නත් ප්‍රවාහනය කිරීම සඳහා යුද හමුදාව මැදිහත් වන බවත් ඒ මහතා සඳහන් කළා කියලා මව්බිම් පුවත්පත සඳහන් කරද්දී මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවකට ගියොත් ජාතික පුවත්පත් බොහොමයක් වාර්තා කරන පුවත් මව්බිම් පුවත්පතත් එක පිටුවක වාර්තා කරනවා. ඒ තමයි COVID-19 පිළිබඳව වාර්තා වෙන පුවත්. COVID ආසාදිතයන් අතරින් ඒ කියන්නේ 58,813ක් වාර්තා වෙද්දී 50,338ක් සුවය ලබා පිටව ගිහින් තිබෙන බව මව්බිම් පුවත්පත වාර්තා කරනවා. රට පුරා වාර්තා වෙන පුවත් මෙහිමයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරපුර කාර්යාලයේ වසා දමයි කරවනැල්ල රෝහල අවදානමක බස්නාහිර සාමාන්‍ය පෙළ සිසුන්ගේ පාසල් පැමිණීමේ සාධනීය තත්ත්වයක් පවතින බව සඳහන් කරන අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ පැමිණීම වැඩිපුරම වාර්තා වෙන්නේ මතුගම ප්‍රදේශයෙන් මතුගම කලාපයෙන් කොළඹ කලාපයේ තමයි අඩුම සිසුන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ කියලා ජේ.ටී.ද සිල්වා වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. මේක ජාතික පුවත්පත් බොහොමයක තිබිච්ච කාරණාවක්. කොවිඩ් මැද සංචාරකයන් 500ක් මෙරටට ඇවිත් කියලා COVID-19 හේතුවෙන් බිඳවැටුණු සංචාර කර්මාන්තය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ අපේක්ෂාව බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා කරපු ප්‍රකාශය අද මව්බිම් පුවත්පත මෙහෙම වාර්තා කරනවා. ත්‍රස්ස විමර්ශන ඒකකයේ කොටි සැකකරුවෙකුටත් කොරෝනා කියලා මව්බිම් පුවත්පත මේ වාර්තාවේ සඳහන් කරනවා. මුලදේව ශශිකුමාර් තමයි වාර්තා කර සිටින්නේ. පොලිස් නිලධාරීන් මේ නිසා PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා. කංචන ජයරත්න සොයන් නිරෝධායනට සෞඛ්‍ය මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා සහ දියණිය නිරෝධායනට ලක් වෙමින් තිබෙන බව මව්බිම් පුවත්පත කියනවා. මාතලේ ආසාදිත ගණන 500යි. යාපනයේදී ඇල්ලූ ඉන්දියානු දීවරයන් 4 දිනයකගෙන් අයෙකුට COVID පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරත් ආසාදිත ගොඩට කියලා මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා. නිරෝධායන නීති කඩ කරමින් කොළඹ කරක් ගැසූ තිදිනාට දඩ අමිල අබේරත්නයි වාර්තා කර සිටින්නේ. COVID ගැන දැනුවත් කරමින් බස්නාහිර පාසල් ඇරඹේ ඡායාරූපයක් සහිත වාර්තා කරනවා. අනුරපුරේ රෝගීන් ගණන දිනෙන් දින ඉහළට යන බවත් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ජාතික පුවත්පත් බොහොමයක මේ කාරණාව තිබුණා. ඇමරිකන් තානාපති කාර්යාලයේ හදන්න ඉන්දියානුවන් දෙදෙනාටත් පොසිටිව්. දැඩි සෞඛ්‍ය ආරක්ෂක විදිහටතේ වවුනියාම විවෘතයි. දළදා මාලිගාවේ පොලිස් නිලධාරියාගේ පවුලටම COVID තවමත් වැඩිම ආසාදිතයන් වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කියලා වාර්තා කරනවා මව්බිම් පුවත්පත. මේ තමයි COVID සම්බන්ධ පුවත් කිහිපයක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේ අවධානයට ලක් වෙන කාරණාවක් ඉස්මතු කරන ජනාධිපතිවරයාට ලිපියකුත් ලියලා තියෙනවා මේ කාරණාව සම්බන්ධව. අද පුවත්පත මේ පිළිබඳව වාර්තා කරනවා මුල් පිටුවේ ඉන්දික හේවා විතරණ තමයි වාර්තාව ගෙනෙන්නේ. ජාතික පුවත්පත් කිහිපයක්ම මේ ප්‍රකාශනයේ බරපතලකම අවබෝධ කරගෙන තිබුණා. උසස් පෙළ සමත් දරුවෙකුට වෛද්‍යවරයෙක් වීමට අවුරුදු 10ක් ගත වෙනවලු. උසස් පෙළ විභාගයේ පාස් වුණාට පස්සේ වෛද්‍යවරයෙක් විදිහට රස්සාව ගනිද්දී අවුරුදු 10ක් ගත වෙලා. ඉන්දික හේවා විතරණ වාර්තා කර සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම්වරයා කරන ප්‍රකාශයක්. මේක අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට ලක් වෙන්න ඕනයි කියලා විශ්වාස කරන්නේ. මේ නිසා අදාළ කාලය අඩු කර ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින බව එම සංගමේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහත්මයා සඳහන් කරනවා. සාමාන්‍යයෙන් තත්ත්වය ගත්තාම වෛද්‍යවරයෙකු බවට පත්වන විට අදාළ පුද්ගලයාගේ වයස අවුරුදු 28-30 අතර වෙනවා. එහෙත් අතීතයේදී වසර 23ක් පමණ වෙන විට වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව හිමි වූ බව ඒ මහතා සඳහන් කරනවා. ඒ කියන්නේ අවුරුදු 5ක් විතර වැඩිපුර ගත කරන්න සිද්ධ වෙනවා මේ වෛද්‍යවරයෙකුගේ තත්ත්වය. එතකොට අනෙකුත් වෘත්තිකයන්ගේ තත්ත්වයක් මේකට මේ හා සමානම තමයි. එතකොට
අවුරුදු 10ක් යන උසස් පෙළ සමත් වෙලා වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න, වෘත්තිකයෙක් බවට පත් වෙන්න. අපරත් යන මේ අවුරුදු 5 බේර ගන්න ක්‍රමවේදයක් සකස් කරන්න කියලා ඉල්ලද්දි දැන් දිනින් දින පාසල් පටන් ගන්න එක ප්‍රමාද වුණොත් මේ අවුරුදු 10 තවත් දික් වෙන්න පුළුවන්. 89 කාලේ මේ විදිහට සිද්ධ වුණා කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා තමයි පාසල් පටන් ගැනීම අභියෝග මැද්ද වුණත් වැදගත් වෙන්නේ. ඊයේ පත්‍රමේන්තුවේදී මහාචාර්ය කපිල පෙරේරා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමත් කිව්වේ මේක අභියෝගයක්. අපි ඔක්කොම එකතු වෙලා මේ අභියෝගයේ ජය ගමු කියලා අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා. සාමාන්‍ය පෙළ සිසුන් පාසලට පැමිණීම සාධනීය මට්ටමක තිබුණා. සමස්තයක් විදිහට ගත්තාම බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන් 40ක් විතර පාසල් ඇවිල්ලා තියෙනවා. ඒක සාධනීය තත්ත්වයක් කියලායි අද පුවත්පතත් වාර්තා කර සිටින්නේ. රජයේ ගුරු සේවා සංගමයේ සඳහන් කරන කාරණාව ලංකා ගුරු සේවා සංගමයේ සඳහන් කරන කාරණා කිහිපයක් මව්බිම් පුවත්පත වාර්තා කරනවා. එකක් තමයි ඊයේ බස්නාහිර පාසල් සිසුන්ගේ පැමිණීම 40ක් කියලා තහවුරු කරනවා ලංකා ගුරු සංගමයේ. ශිරාන් රණසිංහයි මේ වාර්තාව මව්බිම් පුවත්පතට ගේන්නේ. ඒ අතර කොවිඩ් ආසාදිත සිසුන් ගණන 20 පණී කියලා ජෝසප් ස්ටාලින් මහත්මයා කරන ප්‍රකාශය මව්බිම් පුවත්පත වාර්තා කරනවා. කොහොමද මේ වාර්තා ගෙනෙන්නේ මව්බිම් පුවත්පත මෙන්න මෙහෙමයි. කොරෝනා වෛරසය ආසාදිත පාසල් දරුවන් සංඛ්‍යාව ඊයේ දහවල් වන විට 20 දෙනෙකු ඉක්මවා තිබූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහත්මයා සඳහන් කරනවා. අනුරාධපුරයේ පාසල් දෙකකින්, ගාල්ල එමුදුව පාසලකින්, අම්බලන්ගොඩ පස්සර ආදී ප්‍රදේශ කිහිපයක පාසල් දරුවන් මේ වන විට කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී ඇතැයි ඒ මහතා සඳහන් කරනවා. හැබැයි ආසාදිතයන් වාර්තා වුණත් ඊට පස්සේ විෂ බීජ හරණය කරලා ආරක්ෂිත ක්‍රමවේද අනුව පාසල් පවත්වාගෙන යා හැකි යා යුතුයි. ඒ පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ට කියන්නේ ඒ පාසලේ ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, දෙමව්පියන්ට කමිටුවක් විදිහට කටයුතු කරලා තීරණ ගන්න. මොකද වඩාත්ම වැදගත් වෙන්නේ මේ පාසල් වහලා තියෙන එක නෙවෙයි, පාසල් විවෘත කරලා තියෙන එක කියනක අවධාරණය කරන්න ඕනේ. ඊට පස්සේ මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ තියෙන තවත් පුවතකට යන ලෑස්ති නිරෝධායනයේ නිම වූ රංජන් අඟුණුකොළ පැලැස්සට කියලා කුමුදු උපුල්ශාන්ත වාර්තා කරද්දී අද දිනමින පුවත්පතේ 11 වෙනි පිටුවේ වාර්තා කරනවා මැදකොළඹ සමූහ වාර්තාකරු ආර්යරත්න ගණේගොඩ අයුක්තියට හඬක් නැගූ රංජන් සිරගත වීම කනගාටුයි කියලා කනගාටුව පළ කරන්න හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා Facebook පිටුවේ වරදට එරෙහිව අවියෝස වන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් කියලා විජය මාමගේ සින්දුවක් මතක් කරනවා. විජය මාම ගියපු මග සහ රංජන් පුතා ගියපු මග කුමක්ද කියලා තක්සේරු කරලා බලන්න අපි එතුමියට ආරාධනා කරනවා. ඊට පස්සේ මව්බිම් පුවත්පතේ වාර්තා කරන ඒ පුවත දිනමින පුවත්පතේ තවදුරටත් ඉදිරියට ගෙන යනවා. දිනමින පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන පුවත් කිහිපයකට ඉක්මනින් අවධානය යොමු කරන්න සූදානම්. මේ තමයි කෝටි 236ක ආයෝජනයකින් කටුනායක ගුවන්තොටුපොළේ අපනයන භාණ්ඩ පරයන්ත ගොඩනැගිල්ල ඉදිකරේ කියලා වාර්තා කර සිටිනවා දිනමින පුවත්පත. මෙන්න වතුකරයට තවත් රතිඤ්ඤපත්තු කරන්න හොඳ මාතෘකාවක්. මේ යෝජනාව පිළිබඳව අපි ඉතාමත් සතුටටපත් වෙනවා. හේතුව ලයින් කාමරවල අපි නුවරඑළියේ සුන්දරත්වය දකින්න, වතුකරේ කඳුකරේ සුන්දරත්වය දකින්න යද්දී වතුකරේ ජනතාව තාම අර සුද්දගේ කාලේ වගේම පයට පෑගිලා ඉන්න හැටි පේන්න තියෙනවා. ලයින් කාමර වෙනුවට වතුකරේට තට්ටු නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව ධනුෂ්ක ගොඩකුමර වාර්තා කරනවා. මේ දක්වා ක්‍රියාත්මක කරන ලද වතු නිවාස යෝජනා ක්‍රම සමස්ත වැවිලි ප්‍රජාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන ආකාරයට සංශෝධනය කිරීමට, ඒ අනුව තට්ටු නිවාස ඉදි කිරීමට යෝජනා වී තිබෙනවලු. මේ ලයින් කාමර වෙනුවට තට්ටු නිවාස ඉදිකිරීමත් එක්කම වතුකරේ ජනතාව මුහුණ පාන්න සමාජීය සහ සංස්කෘතික ගැටලු බොහොමයක් निराකරණය වෙයි කියන විශ්වාසය තියෙනවා. මේ අලුත් තට්ටු නිවාස සැලසුම් කරද්දී ඔවුන්ගේ සාමූහික සහ සංස්කෘතික ගැටලු පිළිබඳවත් අවධානය යොමු කරලම මේව සැලසුම් කරන එක ඉතාමත්ම වටිනවා. ඇමති රෝහිතට එරෙහි නඩුව නිසි පරිදි පවරා නැහැ, මූලික විරෝධතාවක් ඉදිරිපත් කරනවා කියලා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහත්මයා සඳහන් කරන්නේ. රුපියල් ලක්ෂ 413ක මුදලක් අයථා ලෙස උපයාගත් අය කියන චෝදනාව සම්බන්ධයෙන් නිසි පරිදි නඩුව ගොනු කළා නැහැ කියලා, නඩු පවරා නැහැ කියලා මූලික විරෝධතාවක් ගොනු කරනවා. ඊළඟට ඉඩම් අහිමි ජනතා වතු සංවර්ධනයේ සියලු සේවකයන්ට ඉඩම් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීරණය කර තිබෙන බව දිනමින පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. අවන්ගාඩ් සභාපතිවරයෙහි නඩුව පෙබරවාරි 1 වෙනිදා කැඳවයි. මේකත් කුමුදු හෙට්ටිආරච්චි වාර්තා කර සිටින්නේ දිනමින මුල් පිටුවට. අවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිත්‍යානුකූල බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි හා ජීව උණ්ඩ තබා ගැනීම තුළ අධිචෝදනා මත අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහි නඩුව ලබන 1 වෙනිදා යලි කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ නියෝග කළා කියලා දිනමින පුවත්පත මුල් පිටුවේ සඳහන් කරන්නේ. කෝටි 57550ක් ආදායම් බදු අය වෙලා නැහැ. ඒක වහාම අය කරගන්න කියලා
මුදල අමාත්‍යාංශය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නියෝග කළ බව නුවන් හෙට්ටිආරච්චි වාර්තා කර සිටිනවා අද දිනමින පුවත්පතට. ඒ දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන පුවත් කිහිපයක්. ඊට පස්සේ අපි සූදානම් අරුණ පුවත්පතට යන්න. අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන පුවතක් තමයි දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමේ වාර්තාවට එරෙහිව එමෙන්න ඒ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. උදේජීව ඒකනායක වාර්තා කර සිටින අරුණ පුවත්පතට යනෝ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තා ක්‍රියාත්මක කිරීම බලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට සමගි ජන බලවේගය තීරණය කළ තිබෙනවා. ව්‍යවස්ථාවේ තිබිච්ච ඇතම් වගන්ති පවා උල්ලංඝනය කරමින් සල්ලි ආවේ සල්ලි ගත්තේ කොහොමද කියලාවත් කිසිම තැනක සඳහනක් නැහැ. ඒකට ප්‍රතිපාදන කොහෙන්ද කියලා සඳහනක් නැහැ. පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ හිටපු 22 දෙනෙක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමයි මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම මේ වාර්තාව නිගමනය කළ තිබුණේ. හැබැයි ඒකට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගන්න සමගි ජන බලවේගය කටයුතු කරන බව තමයි මේ අරුණ පුවත්පත වාර්තා කරන්නේ. උතුරේ දෙමළ පක්ෂ 10ක් නිදහස් දිනේ කළු කොඩි වනයි අස්ලම් වාර්තා කර සිටින්නේ. මොකද ජාතික නිදහස් දිනයේ දවසේදී දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජාතික පක්ෂ, ඊළාම් ජනතා ස්වයං පාලන පක්ෂ ඇතුළු පක්ෂ 10ක් මේ සඳහා සහාය දක්වා ඇත දෙමළ ජාතික සන්ධානය කියනවා. හැබැයි ලංකාවේ ජාතික නිදහස් දිනයේ දවසේදී කළු කොඩි ඔස්සනවා. ඔවුන් අද ඉන්දියාවේ ජාතික නිදහස ඉහළින්ම සමරන්නලු සූදානම් වෙලා තිබෙන. හැබැයි ඉන්දිය දීවරයන් 4 දෙනෙකු මිය ගිය නිසා මහා ඉහළින් මහා උජාරයෙන් සමරන්න හිටපු නිදහස් දින උත්සවය අද ටිකක් සුළුවෙන් සමරනවා කියලා ජාතික පුවත්පත් වාර්තා කරන තිබෙනවා. මේ තමයි ඒකීය රටක් වෙනුවෙන් අර පොරොන්දු දෙන එහෙම නැත්නම් දිවුරුම් දෙද්දි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීලා කටයුතු කරන හැටි. එහෙම තියෙද්දි ජිනීවා මානව හිමිකම් කමිටුවට කවුන්සිලයට ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කිරීමට අර අඳිනවා කියලා දැන් වාර්තා වෙනවා. ඊයේ ජාතික පුවත්පත්වලත් සහ සමාජ මාධ්‍යවලත් වාර්තා කළා මේකේ කෙටුම්පත මේකේ ඩ්‍රාෆ්ට් එක මේ වෙනකොට ලංකාවට ලැබිලා තියෙනවා කියලා. ඊටාමත්ම බරපතල යෝජනා කීපයක් මේ තුල තිබෙනවා කියලායි වාර්තා වෙන්නේ. අපිට ඒක කියවන්න බැරි වුණානත් යුද අපරාධ චෝදනා ලක් කළා ලංකාවේ රණවිරුවන් කිහිප දෙනෙකුගේ සහ ශ්‍රී ලංකිකයන් කිහිප දෙනෙකුට විදේශ ගමන් තහනම් පනවන්න, වත්කම් තහනම් පනවන්න ඔවුන් යෝජනා කළා තිබෙනවා. කොමුණත් ඊයේ ජාතික පුවත්පත් වාර්තා කර තිබු කාරණයක් තමයි විදේශ ලේකම් ආචාර්ය මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්මයා සඳහන් කර තිබුණා. මේ යෝජනාවට එරෙහිව ප්‍රතිඋත්තර දක්වන්න අපි සූදානම් කියලා ජිනීවා චෝදනා හමුවේ මිත්‍ර රටවල් අපේ පැත්තට නමා ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ වී තිබෙන බව නායන තරංග ගමගේ වාර්තා කර සිටිනවා. ඒ අනුව එක්සත් රාජධානිය කැනඩාව, මැසඩෝනියාව, ජර්මනිය සහ මොන්ටිනීග්‍රෝ කියන රාජ්‍යයන් ඇතුළු ප්‍රධාන කණ්ඩායමක් මෙවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම්ව තිබෙනවා. 2015 දී මානව හිමිකම් කවුන්සිලේදී සම්මත කරන ලද ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දැක්වූ ඔය අර කරත්තේ පස්සෙන් එනවා වගේ තමයි දැන් මේ 30 එක යෝජනාවේ දක්වා ඇති කරුණු ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම තමයි චෝදනාව ප්‍රධාන වශයෙන් ගත්තාම. හැබැයි මෙහිදී තමන්ට සහාය දක්වන රටවල් සහ සමාන විදේශ ප්‍රතිපත්තිය සහිත රටවල් වල සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඒ සඳහා කැන්වසින් කරනවා කියලා ජාතික පුවත්පත් ඊයේ ඩේලි මිරර් පුවත්පතත් වාර්තා කර තිබුණා. මේ කැන්වසින් ආරම්භ කර තිබෙනවා කියලා ශ්‍රී ලංකාවට සහාය දී යුත්තේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් මේ වන විට ඒ තමන්ට අපට මිත්‍ර රටවල් සහ සමාන විදේශ ප්‍රතිපත්ති දරන රටවල් දැනුවත් කිරීමේ උත්සාහය ආරම්භ කළ තිබෙනවා. ක්‍රියාදාමය ආරම්භ කළ තිබෙනවා. විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහත්මයා සඳහන් කරන ආකාරයට සුපිරි රටවල් වලින් එල්ලවන හිරිහැර කිරීමේ උපක්‍රමයට එරෙහිව එක්සත් ස්ථාවරයක් තිබිය යුතුයි කියන මතය තමයි මෙහිදී තහවුරු කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම LTT සංවිධානයේ සිදු කරපු හිංසාවන් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුවකුත් සකස් කරමින් පවතින බව වාර්තා කරනවා. අරුණ පුවත්පතෙන් තමයි ඒ පුවත අපි උපුටා ගත්තේ. ඊළඟට අරුණ පුවත්පතේ මුල් පිටුවේ තියෙන තවත් කාරණාවක් බුදුදහම උගන්වන්න පැමිණි හිමිනමට රාජකීය ගේට්ටුව 5 වතාවක් වෙසෙයි. මුලින්ම කිව්වලු දානේ වළඳන්න තැනක් නැහැ කියලා. ඊට පස්සේ කිව්වලු හාමුදුරුවෝ වැඩි කියලා. නිලන්ත මధుරාවල වාර්තා කර සිටිනේ අරුණ පුවත්පත රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමාගෙන් මේක ගැන විමසන්න උත්සාහ කරාට දුරකථනයට ආවේ නැහැ කියලා අරුණ පුවත්පත කියනවා. STF SI කුඩු සල්ලි වලින් වතු මිලට අරන් කියලා වාර්තා කරනවා. අධිකරණ වාර්තාකරු අරුණ පුවත්පතේ මේ වාර්තාව ගෙනෙන්නේ. මද්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් නැමැත්තා මද්ද්‍රව්‍ය ජාවාරම උපයාගත් රුපියල් ලක්ෂ 25ක මුදලක් ව්‍යාපාරිකයෙක් ළඟ ආයෝජනය කළා තිනවා. ඉඩකඩම් වතු පිටි හිමත් මිලට අරගෙන තිනවා කියලා වාර්තා කර සිටිද්දී කෝප් කමිටුවේ හෙළිවන වංචා පිළිබඳව මාධ්‍යෙන් හංගන්න තැතක් පවතිනවායි කියලත්
අරුණ පුවත්පත කියනවා මහාචාර්ය චරිත හේරත් මහත්මයා සභාපතිත්වයේ දරන කෝප් කමිටුව මාධ්‍යයට සම්බන්ධ මාධ්‍ය ගැන දන්න දේශපාලනඥයෙක් ඊට කලින් ඔහු විද්වතෙක් සහ ලේකම්වරයෙක් කෝප් කමිටුවේ හිලවන වංචා මාධ්‍යයට හංගන්නේ ඇයි කියන කාරණාව සඳහන් කරනවා. ඊට පස්සේ අපි කොයි පැත්තටද යන්න සූදානම් වෙන්නේ? ඉන්දිකයි කියපු කාරණාව පොඩ්ඩක් පැහැදිලිුන්නේ නැහැ. අපි අරුණ පුවත්පතෙන් ඊළඟට සූදානම් එළඹෙන්න අරුණ පුවත්පතේ ඇතුළු පිටුවක වාර්තා කරන පුවත් කිහිපයක් තියෙනවා. ඒ තමයි අපි දිවයින පුවත්පතට යමුකෝ. දිවයින පුවත්පතේ අපරාධ කිහිපයක් පිළිබඳව සඳහන් කරනවා. ඒ තමයි මැර පිරිසක් වැඩ සිටි කන්ද නාහිමි ඝාතනයට තැත් කරලා 6 දෙනෙක් අත්අඩංගුවට කියලා හේමන්ත රන්දුණු සහ ශාම්නුවන් ගණේවත්ත වාර්තා කර සිටිනවා. මේ කාරණාව පිළිබඳව සඳහන් කරද්දී විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ ඒ කියන්නේ වැඩ සිටි කන්දේ හිමිකම සම්බන්ධයෙන් කාටද අයිතිය පවතින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. ඉතාමත්ම කනගාටුදායකයි. මොකද මේ වගේ සිද්ධාස්ථාන ජනතාවටයි අයිති. විරාමය ලබන්න ලෑස්ති. විරාමය ලබන්න කලින් අපි සූදානම් අද ජාතික පුවත්පත් වාර්තා කරන තවත් එක පුවතක් පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ තමයි විශේෂයෙන්ම එඩ්වින් ආර්යදාස නම් වූ කෘතහස්ස මාධ්‍යවේදියා දැයින් සමුගත්තා. ඒ පිළිබඳව අද ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා. අරුණ පුවත්පත, මව්බිම් පුවත්පත ඇතුළු සියලුම පුවත්පත් මේ පිළිබඳව වාර්තා කර තිබුණා. එයින් අපි එක් වාර්තාවක් තෝරා ගන්න කැමති. ආචාර්ය එඩ්වින් ආර්යදාසයන් ඇවිදින පුස්තකාලයේ දිවියට සමුදෙයි කියලා අරුණ පුවත්පත කරන වාර්තාවයි අපි මේ තෝරාගන්නේ. ඊයේ එතුමන්ගේ චිතකය නිර්මාණය කරලා තිබුණේ පුස්තකාලයක ආකෘතියක් සේ ගන්නමින්. එතුමන් ඇවිදින පුස්තකාලය දිවිසරිය නිම කළා. ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතාට අපි උත්තමාචාරය පළ කරනවා පත්තරමේන්තුවේදී. විරාමයට යන්න කලින් අපිට හිතෙන්නේ එඩ්වින් සර් ආපහු එයි. හේතුව එතුමාගෙන් තවත් බොහෝ දේ තිබෙනවා අපිට ඉගෙන ගන්න. අඳුරේ මතුවෙන රන් එලි මේ කොවිඩ් අස්සේ අපනයන ආදායම 104කින් නගී කියලා අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. අපේක්ෂිත ඉලක්කය වුණේ බිලියන 9.5යි. හැබැයි බිලියන 9.9ක් ලැබිලා. ඒ නිසා 104ක වර්ධනයක් අපනයන ආදායම් වල පවතින බව අරුණ පුවත්පත වාර්තා කරනවා. ජනවාරි සහ ජූලි ඩොලර් බිලියනය ඉක්මවයි. කොමුණත් කොවිඩ්-19 දෙවන රැල්ල හේතුවෙන් නොවැම්බර් මාසයේදී නැවත මිලියන 819 දක්වා පහත බැසි ආදායම අපනයන ආදායම 2020 දෙසැම්බර් මාසයේදී නැවත මිලියන 931.65 දක්වා ඉහළ අගයක් වාර්තා කළා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. අපනයන ආදායම 104කින් වැඩි වෙනවා. ඒ අතරේ එකම රටක් එකම නීතියක් ක්‍රියාත්මක කරන ඒ ප්‍රතිපත්තිය අපි මුලපුරාත වෙනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ සඳහන් කර සිටිනවා. යුක්තිය වෙනුවෙන් ඉටු කරපු කාර්යභාරය සිහිපත් කරමින් අධිකරණ පියස යුක්තිය ඉල්ලන ජනතාවගේ පියස බවට පත් කරනවා. අධිකරණයේ ස්වාධීනත්වයේ ඉහළින් අගය කරන අපි නීතිය නවන්නේ නැහැ කියලා මතක් කරලා දෙනවා. යල් පැනගිය නීති රීති අනපතන වලින් ජනතාව මුදාගත යුතුයි කියලා සඳහන් කරද්දී ජනාධිපති නීතිඥ අධිකරණ අමාත්‍ය අදිලේ ශබ්රි මහත්මයා සඳහන් කළා අධිකරණයේ ස්වාධීනත්වයේ නීති ආධිපත්‍ය රකින්න ලෝකයේ ප්‍රමුඛ රටවල් 54ට ශ්‍රී ලංකාව රැගෙන යන්න ඕනේ කියලා එතුමාගේ කතාවේදී වැදගත් අදහසක් පළ කළා. ඒ තමයි ඉඩම් නඩු සමහර අපරාධ නඩු අනවශ්‍ය විදිහට කල් ලැබෙනවා. සමහරවිට ඉඩම් නඩුව විසඳෙද්දී ඒ පාර්ශවකරුවෝ මිය ගිහිල්ලා මේ අනවශ්‍ය අනවශ්‍ය නඩු කල් ලැබීම ඉවත් කිරීම සඳහා වැළැක්වීම සඳහා ඒක සමාලෝචනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙන බව ඒක ඉතාමත් වැදගත් වැඩපිළිවෙලක් බව ඉඩම් නඩු වලට පැටලලා ඉන්න උදවිය කල්පනා කරනවා ඇති. ඊට පස්සේ අපි සූදානම් ක්‍රීඩා පුවතට අවධානය යොමු කරන්න. ක්‍රීඩා පුවතට කලින් කුරහන් සුවඳ කියලා නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ලියන තීරු ලිපිය කොළඹ අද පුවත්පතේ තෝරගන්නවා. ක්‍රීඩාව නැවත ඇරඹීම කියලායි එතුමා ඒකට අද දවසේදී නම ලබා දෙන්නේ. තේමාව වෙන්නේ ඕනෑම ක්‍රීඩාවක් සඳහා තීරීම් කිරීමේදී ඒ තීරීම් කමිටුවේ පූර්ණ වගකීමක් වන බවට මම තීරීම් කමිටුව සමාජිකයන්ට ලිඛිතව දැන්වීමක් කර තිබේ. ශ්‍රී ලංකාවේ තීරීම් කමිටුව ගත් විට යම් ක්‍රීඩකයෙක් හෝ තරගාවලියක් හෝ අසාර්ථක වූ විට තීරීම් කමිටුවට ඒ සඳහා සමාවට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය. ආන්සරබල් ඔවුන් උත්තර දෙන්න බැඳී හිටිනවා. එහෙමනම් මේ කාරණාව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා මේ ලිඛිතව දැනුම් දීලා තියෙනවා තීරීම් කමිටුව වලට තරගාවලියක් අසාර්ථක වුණොත් ක්‍රීඩකයෙක් අසාර්ථක වුණොත් ඒවට උත්තර දෙන්න බැඳී සිටිනවා කියලා. එහෙමනම් අනුග්‍රහක නැත්තම් කොහොමද අපි මේ වැඩේ කරගෙන යන්නේ? ඒ නිසා තමයි මූලික ඉඩ ඔවුන්ට දුන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයා කියන විදිහට තීරීම් කමිටුව වලට වගකීමක් තියෙනවා. ඔවුන් උත්තර දීමට බැඳී සිටිනවා යම් ක්‍රීඩකයෙක් යම් තරගාවලියක් අසාර්ථක වුණොත්. එතකොට
වචනේ පරිසමාප්තාර්ථයෙන්ම එංගලන්ත කණ්ඩායමට සංචාරයක් ලබා දීමට අපේ ක්‍රීඩකයෝ සමත් වී තිබෙන බව තමයි කනගාටුවෙන් වාර්තා කර සිටින්නේ. ඔවුන්ට හොඳ සංචාරයක්, හොඳ නිවාඩුවක්, හොඳ විවේකයක් එංගලන්තයට වඩා එංගලන්තයේ COVID-19 බරපතල විදියට පැතිරෙනවා. මෙහි ඇවිල්ලා ටිකක් විවේක පාඩු ඉඳලා යන්න. පිතිකරුවෝ ෆේල් වෙද්දී ශ්‍රී ලංකාවට 4 වරක් වරදුනා කියලායි අද දිවෙන පුවත්පත වාර්තා කර සිටින්නේ. ඒ කියන්නේ ඉනිම 4කම පරාජය පිළිබඳව ඊයේ දවසේදී අපි කිව්වේ ලකුණු මෙච්චර ප්‍රමාණයක් ඉස්සරහින් ඉන්නවා කියලා. අවසානයේදී ඉනිම පටන් ගන්නේ ලකුණු 37ක් ඉස්සරහින්. එහෙම ඉඳලත් ඉතාමත්ම වාසනාවන්ත පරාජයක්. අර නාමල් මැතිතුමා කිව්වා වගේ ඒ කියපු දේ ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. සූදානම් කාටුන් බලන්න. දින මිනපුවත් පතේ අංජනගේ කාටුනෙන් පටන් ගන්නවා. ගැසට් ගහලා හාල් මිල බස්සන්න බෑ කියලා මහින්දානන්ද කියනවා. ඒක බන්දුලගේ සොයා ගැනීමක්නේ. ඒ අංජනගේ කාටුන් දින මිනපුවත් පතේ. බන්දුලව තමයි පේන්නේ හසන්ත විජේනායකටත්. දැන් මෙන්න 1000ක් ප්‍රශ්න නගනවා මාධ්‍යෙන්. රුපියලේ අගය, සීනි බද්ද, බඩු මිල. මොකද බන්දුල ගුණාද ඇමතුමා කිව්වා මාස 6ක් අකණ්ඩව පාරිභෝගික ද්‍රව්‍ය 10ක මිල පවත්වාගෙන යනවා කියලා. ඒක නිසා තමයි මේ මාධ්‍ය ප්‍රශ්න අහන්නේ. ඒ මාධ්‍ය ප්‍රශ්න අහද්දී බන්දුල ඇඳෙහි නැත. කොහෙද ඉන්නේ? අර සමීකරණ පොත්, ආර්ථික විද්‍යාව පොත් ඔක්කොම එක්ක බන්දුල ඇඳෙහි නැත. ඒ තමයි හසන්ත විජේනායකගේ කාටුනේ අද අරුණ පුවත්පතෙන් තෝරගත්තේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. මේ ශ්‍රී දූපත කොහේද ඇත්තේ ඔබට හිතෙන විදියට? වෙද මහත්තයා කියනවා බං ඇමතිතුමිය වැරදි මාත්‍රාවෙන් පැණිය බීලා කොරෝනා හදාගත්තයි කියලා. ඒ විතරක්ද සර්? ප්‍රසිද්ධියේ පැණිය බීපු හින්දානේ අලුත් වෙද මහත්තයෙකුත් හැදුනේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේදී එහෙම කියද්දී අංජන ඒත් පැණිය ගැන තමයි මතක් කරන්නේ. අංජනට මුණ ගැහිලා තියෙනවා මේ ඒ කියපු වෙද මහත්තයා. ධම්මික බණ්ඩාර මහත්තයා අන්න පවිත්‍ර නෝනා ඔහෙ හොයනවා. ඒ මොකටද? වෙන මොකටද? උම්ම එකක් දෙන්න. අංජන එහෙම කියද්දි හසන්ත විජේනායක පොකට් කාටුනේ හුරේරා රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂ මාස 6කින් ගොඩ ගන්නවා කියලා කියන්නේ. රනිල් මාස 6කින් ගෙදර යනවා කියලා රංගෙට කියලාවද්ද සර් එහෙනම්? ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්න නම් මොකද්ද සිද්ධ වෙන්න ඕනේ කියලායි කියන්නේ. අද රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාත් කියලා තිබුණා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත් කරන්න තමන් ඇතුළු කිහිප දෙනෙක් කටයුතු කරනවා කියලා. මෙන්න අංජන ඉන්ද්‍රජිත් ඊළඟට අඳින කාටුනේටත් ඒකම තමයි නිමිත්ත වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබාගන්නේ රනිල් කියලා රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා කියපු කතාව ඒක පුවත විදියට සඳහන් කරලා ඒක තේමා කරගෙන තමයි අංජන මේ කාටුන් එක අඳින්නේ. පාර්ලිමේන්තුව දිහාවට රනිල් වික්‍රමසිංහ මහත්තයා hina වෙවි දුවනවා බෑ 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 කියලා. බෑ බෑ මට යන්න බෑ කියලා. හැබැයි hina වෙවි අන්තිමටම යන්නේ අර ලැන්ටිම කාපන් කියෝ වගේ තමන්ම තමයි. ගපිරිගේ කවිය ලොක්ඩවුන් වාසිය කවිය කියලා කිව්වට කවි දෙකක් අරුණ පුවත්පතෙන් උපුටා ගන්නවා. මේ කවි දෙකම ලියන්නේ ගපිරි. කරමින් හුදෙකලා එක වෙලාවට අපේ මිනිසුන් දානවා මුලාවට. මරික්කාර් කිව්වේ එය කලාවට. දේශපාලකයෝ ගැන ඇඬුනා බොලේ මට. ගොඩ ගන්නට ලෙඩෙන් සුව උපදෙස් අනුව කෙරුවම ලොක්ඩවුන් දැන් දානවා නඩුව. අරගන්නට වාසි හිතු දේ දෙඩුව. ඔයා නම් මෙයා අම්මප මරු බඩුව. අරගන්නට වාසි හිතු දේ දෙඩුව. ඔයා නම් මෙයා අම්මප මරු බඩුව. ගපිරිගේ කවි දෙකයි ඒ. දවසේ 14 විදුර අබේනායකගේ තේමාවට ගැලපෙන නිසා මෙතනට තෝරගත්තට කමන්නේ අපි ඒක අන්තිමට තියාගමු නේද? ෆේස්බුක් කාටුනේ ජයරත්න වික්‍රමසිංහගේ ඇමති ප්‍රසන්න කියනවා නැගිනහිර ජටේ විකුණනකොට එයත් කැමති නෑ කියලා. ආයෝජනය කරනවට අකමැති නෑනේ නේ. MD විරත්නගේ මරසිපාල කාටුනය මව්බිම් පුවත්පතෙන් තෝරගන්නේ. සජිත් කියනවා අපේ රටට බුද්ධිමතුන් පිට රටින් ආනයනය කළ යුතු නැතිලු. ඒ විතරක් මෝඩයොත් ආනයනය කරන්න ඕනේ නැහැ නේද? අද ජනරාණි කාටුනයත් සජිත් මහත්මයාම තමයි ජනරාණිට මුණ ගැහිලා තියෙන්නේ. දැනුම, බුද්ධිය, තොරතුරු, නවතාක්ෂණය යන 4 ස්තම්භ මත අපේ පක්ෂය ගොඩනගනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියද්දි ජනරාණි කියනවා එකක් හැලෙන සෑර්. ඒ මොකද්ද? ඇයි සදාදර පියාණන්ගේ ප්‍රතිපත්ති? MD විරත්න කාටුනේ අඳිනවා
දැන් එන්නත් අරගෙන ඉන්දියාව එනවා ලංකාවට මෙන්න මෝදි එනවා එන්නත්තේ නැගිලා ඒ එන්නේ එන්නත විදීවි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එන්නත විදලා අර 49% මල්ල තාම ඒක ජනාධිපතිතුමා ගාව තියෙන්නේ ඒ මල්ල අරගෙන යන්න තමයි එන්නත අරගෙන එන්නේ කියලා MD කියන්නේ. බලමු 28 වෙනිදායින් පස්සේ MD කියන දේද එහෙම නැත්නම් අපි හිතන දේද වෙන්නේ කියලා. උදේ විමර්ශකගේ කාටුනය දෙවෙනි පුවත්පතින් උපුට ගන්නේ ඊයේත් උදේ මේ විදියම මේ හා සමාන වගේ කාටුනයක් ඇඳලා තිබුණා කිරි එළදෙනක්. දැන් ඉන්දියාව තමයි මේකටත් නිමිත්ත වෙන්නේ. අර ඉන්දියාව නැමැති කිරිබුරුල්ලෙන් එරෙන කිරිබින්දුව තමයි ලංකාව කියලා කිව්වා. තාමත් ගැලවෙන්න බෑ අපිට ඒකෙන්. ඉන්දියාව ණය නැමැති දේ කන්න දීලා අපේ ලංකාව නැමැති කිරි එළදෙනකින් කිරි දුවා ගන්නවා. බලන්න උදේ හරි ලස්සනට මේ ගව දෙනගේ එහෙම නැත්නම් එළදෙනගේ පුල්ලියක් විදියට තමයි ශ්‍රී ලංකාව සලකුණු කරන්නේ. එක වචනයක්වත් නැහැ. මෝදි කිරි දුවා ගන්න ලෑස්ති ණය දීලා. පංකජ රුවින්දගේ සරදම අද කොයි පැත්තටද යොමු වෙන්නේ? අපි ලංකාදීප පුවත්පතෙන් තෝරගන්නේ සමහර අය දියවන්නාවේ ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? කොරෝනා හැදුනට පස්සේ. සමහර අය දියවන්නාවේ ඉන්නවා කියලා දැනගත්තෙත් කොරෝනා හැදුනට පස්සේ. මෙන්න දාසගේ කාටුන් එක මේකත් අර උදය හිතුවා වගේම තමයි MD හිතුවා වගේම තමයි. ඔව්. මොකද මෝදි අගමැතිතුමා එනවා එන්නත අරගෙන 49% එන්නත තමයි විදින්නේ. මේ අරගෙන එන්නේ දාසට පේන විදියට කොරෝනා එන්නත නෙවෙයි 49% එන්නත. ඒ එන්නත විදින්නේ නැගෙනහිර පර්යන්තයට අත පය බැඳලා තියෙන්නේ නැගෙනහිර පර්යන්තේ. තිරේට මුවා වෙලා සාටකයක් පේනව නේද? බලන්න මට විතරද පෙනුනේ? බලන්න ඔබටත් පේනවද කියලා? ඒ ලංකාදීප පුවත්පතින් උපුට ගත්ත මෙන්න දාස අපුවාලානගේ සුවාරිස් කාටුනේ යන්තරේ කිල්ලට අහුවෙලා බං. බලන්න මොකද්ද මේ යන්තරේ කියලා? පේනව නේද? යන්තරේ විදිහට මේ පැණි බෝතලේ තමයි යන්ත්‍රයේ බාට පත් වෙලා තියෙන. යන්ත්‍රයේ කිල්ලට අහුවෙලා කියලායි දාස හපුවලාන සුවාරිස්ට කියන්නේ. සුවාරිස්ගේ ඇස් උඩ ගිහිල්ලා හපොයි වෙච්ච දෙයක්. ඩොග්ඩොක් ප්‍රියන්ති පෙරේරා අද පුවත්පතින් උපුටා ගන්න අපි තමන්ගේ පක්ෂයේ බුද්ධි මණ්ඩලය 100 පැනලා කියලා ටෙලිෆෝන් ලොකු පොලිටික් එක් කියන්නේ. කීප දෙනෙකු ගැන නම් දන්නවා. කැලෑ සංහාර විශේෂඥ, හඬපට ශූරී, කිඹුල් දේශන විශාරද, Google බැලුම් අභිමානී. එහෙම බැලුවාම කීප දෙනෙක් ගැන දන්නවා. බුද්ධි මණ්ඩලයේ 100 දෙනාගෙන් ඉතිරි අය කවුද කියලයි මේ ඩොග්ස්ලා කල්පනා කරමින් සිටින්නේ. අද උදේ පත්තර මේන්තුවෙන් සමුගන්නට පෙර ආතු අපි දවසේ පද 4 කියනවා. විශේෂාංග ලිපියකුත් තියෙනවා. දවසේ පද 4 මෙහෙමයි. විදුර අබේනායක මව්බිම් පුවත්පතට නිර්මාණය කරන්නේ බලයට එන්න රත් කර දුන්නලු තැටිය මුල අමතකුළු පුච්චාගත්තම රොටිය ගරු හිමිවරු පිරිස පෙරමුණගෙන සිටිය සටනට බැස සිටිති රැකගන්නට ජැටිය ගරු හිමිවරු පිරිස පෙරමුණගෙන සිටිය සටනට බැස සිටිති රැකගන්නට ජැටිය. ඒක තමයි බලාපොරොත්තුව. ඒ කවියෙන් පස්සේ සල්ලි මැව්වේ කවුද දෙවියනේ කියලා අහලා තියෙනවනේ. කවුද සල්ලි මවන්නේ? මමත් ඕක කල්පනා කර කර හිටියා. සල්ලි මවන්නේ කවුද? MNM ෆ්‍රිස්වි මහත්මයා සල්ලි මවයි කියලා අද පුවත්පත වාර්තා කරන විශේෂාංග ලිපියක් දිස්ත්‍රික්ක 25ක් වෙනුවෙන් කාසි හදපු මිනිස්සු ගණතුරු නොකර එකතු කරන්න පටන් ගත්තා. කාසි නිර්මාණ ශිල්පී MNM ෆ්‍රිස්වි මහත්මයා මහ බැංකුව වෙනුවෙන් කාසි නිර්මාණය කරන ඔහු 2012 දී තමයි පත්තරේ දැන්වීමක් දැකලා මේ ඔහු ඩිසයිනර් කෙනෙක් විදිහට කටයුතු කරන්නේ. කොයින් ඩිසයිනර් කෙනෙක් විදිහට මුලින්ම වැඩ කරන්න පටන් ගන්නේ 2012 ඉඳලා. කාසි නිර්මාණ තාක්ෂණයට කියන්නේ ටන්කාකරණය කියලයි. කාසියේ සාම්පලයේ කාසිය නිෂ්පාදනයට ගන්නා ලෝහයේ අච්චුවක් විදිහට සටහන් වෙන්නේ. ඒ අනුව කාසිය නිෂ්පාදනය කරද්දී ලේයරයක් ස්තරයක් උඩ තමයි කාසිය නිෂ්පාදනය වෙන්නේ. කාසිය නිර්මාණ ශිල්පියෙක් විදිහට අපි ඒක ඔළුවේ තියාගෙන තමයි වැඩ කරන්න ඕනේ කියලා කාසි මවන ෆ්‍රිස්වි මහත්මයා කියනවා. බලන්න අපි නොදන්න කොයිතරම් කලාවක් තියනවද කියලා. කාසි හදන එක කලාවක්, වියදම් කරන එක, කාසි වියදම් කරන එක ඊට වඩා අසීරු කලාවක්. අමාරුවෙන් උනත් ඉගෙන ගන්න ඕනේ වියදම් කිරීමේ කලාව. ඒකේ වටිනාම දේ තමයි ඉතුරු කිරීමේ කලාව. ඒ නිසා අපි
ඉතුරු කිරීමේ කලාව ප්‍රගුණ කරමු. රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. හොඳ සිරිත් හොඳ දේවල් ඒවත් ඉතුරු කරගනිමු. හොඳ සෞඛ්‍ය සිරිත් ඒවත් ඉතුරු කරගනිමු. අපි නැවත හෙට මුණ ගැහෙමු. ඔබට නිරෝගිමත් දවසක්. ආයුබෝවන්.